සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේසර බවට පත් ගෞතම බුද්ධ ශාසනය සෝභමාන කළ පරම පූජනීය වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ දසුත්තර විවරණයේ සදහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ ඩෙන්සිල් කොබ්බෑ කඩුව මාවත බත්තරමුල්ල ලිපිනේ පදිංචි පින්වත් තරණ මදුසංක පෙරේරා මහතා ඇතුළු ඒ පවුලේ හැම දෙනාගේ දායකත්වයෙන් පින්වත් තරණ මදුසංක පෙරේරා මහතාගේ උපන්දිනයේ නිමිත්තෙන් දෙමාපියන් ඇතුළු පවුලේ හැම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින් අනුමෝදන් වනු පිණිස අද දවසේ මේ උතුම් සදහම් සාකච්ඡාව සඳහා වැඩම වදාළ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලා මුලින්ම নমස්කාර පූර්වකව පිළිගන්නවා. නමෝ බුද්දාය ස්වාමින් වහන්සේ. පින්වත් ස්වාමින් වහන්සේලා සමගින් අපි පහුගිය දිනේ මේ දසුත්තර සූත්‍රය තුල ඇතුළත්ව තියෙන සුවිශේෂී දහම් කාරණා කිහිපයක් සාකච්ඡා කළා. පහුගිය දිනේ සාකච්ඡා කළා අපි විමුක්තියට පත්වන ශ්‍රාවකෙක් නිවන් මඟ වඩද්දී ඒ ලබන සාක්ෂාත් කරන අත්දකින්න කාරණා ගැන. එහිදී පුරුදු කළ යුතු ප්‍රගුණ කළ යුතු කාරණාවන් විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මෙත්තා චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය, මුදිතා චේතෝ විමුක්තිය, උපේක්ඛා චේතෝ විමුක්තිය ආදී මේ සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් කෙනෙක් මනාව වැඩෙන ආකාරය ගැන විස්තර කොට වදාලා. ඊළඟට ඒ වගේම මේ සූත්‍රය තුල ඇතුළත් වෙනවා අනිමිත්ත චේතෝ විමුක්තිය. ඒ වගේම මම වෙමි කියන හැඟීමෙන් නිදහස් වූ සමාපත්තිය. ඉතින් මේ නිකලස් විහරණයන් ගැන ඇතුළත් ඒ පරම ගම්බීර දහම් කරුණු පසුගිය දිනේ සාකච්ඡා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේ කරුණු 6 බැගින් වදාළ කොටසේදී ඊළඟට වදාලා කරුණු 6ක් තියෙනවා උපදවා ගත යුතු. ඒ උපදවා ගත යුතු කාරණා 6 අතරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට වදාලා. ඒ තමයි අරහත් භික්ෂුව විසින් නිතර පවත්වන විහරණයන් 6ක් තියෙනවා. ආයුෂ්මත්නි මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක සතුටටපත් වෙන්නේ නැහැ. ඒ වගේම නොගැටි ගැටීමටපත් වෙන්නෙත් නැහැ. සිහියෙන් නුවණින් යුතුව උපේක්ෂාවෙන් වාසය කරයි. මේ ආකාරයෙන්ම කනින් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ දැනගෙන, දිවෙන් රස දැනගෙන, කයින් පහස ලබලා, මනසින් අරමුණු ලබලා මේ ආයතන 6 ඇසුරු කරගෙන ලැබෙන අරමුණු ඔස්සේ ඒ මුල් කරගෙන රාගයෙන් ගැලෙන ස්වභාවයත්, ගැටෙන ස්වභාවයත් නිදහස් වෙලා අභිච්ඡා දෝමනස්යන් දුරුකොට උපේක්ෂා සහගත සිතින් යුතුව නිකලස් විහරණයෙන් යුතුව අරහත් භික්ෂුව නිරන්තරයෙන් වාසය කරනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කොට වදාලා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් මේ ගැන පහදලා දෙන්න මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ වගේ දේශනා තුළ බුදුරජාණන් වහන්සේ මේ ගැන වැඩිදුර විස්තර ඇතුව දේශනා කළා. මේ ආකාරයටයි මේ විරාගී ස්වභාවයෙන් යුතු මේ උපේක්ෂා විහරණය උපදවා ගන්නයි කියලා. පින්වත් ස්වාමීන් වහන්සේ ගැන ඇතුළත් බුද්ධ දේශනාවන් පහදලා දෙනවා. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩිසිටින අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. පින්වත්නි, රහතන් වහන්සේ
ලාගේ තියෙන ඒ උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා කියන කරුණ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේදී හරිය ලස්සනට සඳහන් වෙනවා. උතුම් දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ අවසානම සූත්‍රය. ඒ කියන්නේ මජ්ක්‍ධිම නිකායේ කොටස් 3ක් තියෙනවානේ. ඒකේ අවසානම සූත්‍රය ඒ තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඒතකොට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී හරිය ලස්සනට මේ උපේක්ෂාව ගැන සිහිය පිහිටුවා ගන්න ක්‍රමය. දැන් මෙතන කියන්නේ මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන ඒ කියන්නේ ධ්‍යාන ඇති කරගෙන ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානයේ තියෙන එතන උපේක්ෂාවක් ගැන නෙමෙයි. එතනින් එහා අභිභව ගිහිල්ලා ඒ කියන්නේ යමක යථාර්ථයේ නූනින් පිළිසිඳ දැකීම හේතුවෙන් ඇති කරගන්නා උපේක්ෂාවක් ගැනයි මෙතනදී විස්තර වන්නේ. එතකොට මේ සූත්‍රයේ හරි ලස්සනට විස්තර වෙනවා. ඒ තමයි මුලින්ම හරි ලස්සන විග්‍රහයක් තියෙනවා. ඒ තමයි දැන් බුදුරජාණන් වහන්සේ ළඟට උත්තර කියන තාපසතුමා පැමිණුණා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පාරාසරිය කියන බ්‍රාහ්මණයා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාවක් ගැන දේශනා කරනවා. ඒක මෙන්න මෙහෙමයි කිව්වා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උත්තර මොකක්ද මේ කියන මේ පාරාසරිය බ්‍රාහ්මණයා විග්‍රහ කරන මේ ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ කියලා. එතනදී උත්තර බ්‍රාහ්මණයා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙමයි මේ කියන්නේ කියලා කිව්වා. ඒ තමයි විස්තර කරනවා මෙහිලා ඇසින් රූපයක් යම් කිසි කෙනෙක් දැක්කේ නැත්නම් පින්වත් ගෞතමයන් වහන්සේ ඇසින් රූපයක් කෙනෙක් දකින්නේ නැත්නම් කනෙන් ශබ්දයක් කෙනෙක් අහන්නෙත් නැත්නම් බවත් ගෞතමයන් වහන්සේ ඔන්න ඔය විදිහටයි ඉන්ද්‍රිය භාවනාව ඉන්ද්‍රිය සංවර කරගෙන භාවනාවෙන් යුක්තව උපේක්ෂාවෙන් යුක්තව වාසය කරනවා කියලා මේ පාරාසරිය බ්‍රාහ්මණයා තම ගෝල පරිසරයට තම ශිෂ්‍යයින්ට තම ශ්‍රාවකයින්ට ওই විදිහට කියන්නේ කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඇසට කනන් ඒ කියන්නේ බාහිර අරමුණු කිසිවක් ගන්නේ නැතුව හිටියනම් හරි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් උත්තරේ එහෙනම් මේක එහෙනම් මේ වගේ එකක් නේ කියලා කිව්වා. ඒ තමයි මොකද්ද කිව්වේ එහෙනම් මේ ওই විදිහට මොකද්ද මේ පාරාසරිය බ්‍රාහ්මණයා කියනවා නම් ඒ ඉන්ද්‍රිය භාවනාව එහෙනම් මෙහෙමනේ කිව්වේ. ඒ තමයි කිව්වේ එහෙනම් ওই ඉන්ද්‍රිය භාවනාවෙන් උපරිම කෙල පැමිණෙලා ඉන්න ඉන්ද්‍රිය භාවනාව ඔය කියන ඉන්ද්‍රිය භාවනාව සාක්ෂාත් කරපුවා තමයි එහෙනම් කිව්වා මේ අන්ධ කෙනා. ඔය කියන ඉන්ද්‍රිය භාවනාව වඩලා ඉන්නේ කෑසින් රූප දකින්න නැත්නම් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලානේ කියන්නේ. එහෙම නැත්නම් මේ උත්තර බිහිරි තැනත්තා තමයි ওই ඉන්ද්‍රිය භාවනාව වඩලා තියෙන්නේ කිව්වා ඔය විදිහට පාරාසරිය කියලා බ්‍රාහ්මණයා කියලා දෙන විදිහට. එතකොට ওই විදිහට කියනකොට උත්තරට මොකද උනේ? උත්තර නැති වුණා. උත්තර බ්‍රාහ්මණයට උත්තර නැති වෙලා නිශ්ශබ්ද වුණා. දැන් කියා ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ මොකද උනේ? භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ එතන ඉඳලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ආනන්දය මම කියන්නම් කිව්වා. මම මේ කියන්නම්කෝ මේ ශාසනය තුල තියෙන අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකක්ද කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේට කාලයේ සුගතයන් වහන්සේ මේට කාලයයි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නට කියලා. එතකොට මේ උපේක්ෂාවකින් සිත වාසය කරන හැටි තමයි මූලිකව හිතක් කෙනෙක් හදාගන්න හැටි තමයි මෙතනදී විස්තර කරන්නේ. ඒ තමයි බුදුරජාණන් දේශනා කරන ඉදානන්ද භික්ඛුනෝ චක්කුණා රූපං දිස්වා උප්පජ්ජති මනප. දැන් අපේ ඇසට දැන් මෙතනදී මේ සූත්‍රයේ අපේ සාරිපුත්ත මහ රහතන් දේශනා කරන්නේ කරුණු 6 විදිහට ඇසෙනුත් කනෙනුත් නාසයෙනුත් දිවෙනුත් කයනුත් මනසිනුත් ඔන්න 6. ඒතර ඔය 6 මුල් කරගෙන තමයි කියන්නේ මෙතනදී. එතනදී බුදුරජාණන් වහන්සේ අපි ඇසෙන් අරගෙන විතරක් කතා කරමු. ඒ තමයි කොහොමද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන චක්කුණා රූපං දිස්සෝ උප්පජ්ජති මනප. දැන් අපි හැමෝටම ඇස ඔස්සේ මොකද රූප දකිනකොට කන ඔස්සේ ශබ්දේ කෙරේ, නාසය ඔස්සේ ගඳ සුවඳ කෙරේ, දිව ඔස්සේ රස කෙරේ, කය ඔස්සේ පහස කෙරේ, මනස ඔස්සේ අරමුණු කෙරෙහි මොකද වෙන්නේ? අපේ හිතේ හැමෝගෙම උප්පජ්ජති මනප. මනාපයක් උපදිනවා. එක්ක උප්පජ්ජති අමනාප. අමනාපයක් උපදිනවා. උප්පජ්ජති මනාප මනාප දෙකම උපදිනවා. එතකොට ওই විදිහට සෝ ඒවම් පජාය. ওই විදිහට මොකද වෙන්නේ? කැමැත්ත අකමැත්ත මනාපමනාප ඇති වුණාට පස්සේ ඔහු මෙන්න මෙහෙමයි දැනගන්න ඕන කියලා කියනවා. ඔන්න දැන් මේ උපේක්ෂාව තුල සිත පිහිටවන්න පුරුදු කරන ආකාරය හරි ලස්සනට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ තමයි කියනවා මට මේ කැමැත්තක් උපන්නා. සෝ ඒවම් පජානාති කියන්නේ දැනගන්නවා කියන එකනේ. කොහොමද මේ ශ්‍රාවකයා දැනගන්නවක? ඔන්න දැන් ඇස ඔස්සේ රූප දැකලා ඔන්න මට දැන් කැමැත්තක් ඇති වුණා. ඒ දැකපු රූපෙට. එහෙම නැත්තම් මොකද බුදුරජාණන් දේශනා කරන ඔන්න මට ඒ ඇස ඔස්සේ ඒ රූපේට අකමැත්තක් ඇති වුණා. එහෙම නැත්තම් මනාප අමනාප ඇති වුණා කියලා ඉස්සෙල්ලන්න දැනගන්නවා.
කන ඔස්සේ ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු ඔක්කොටම. ওই විදිහට ආයතන 6ටම. කැමැත්ත මනාප ওই විදිහට දෙකක් තේරුම් ගත්තට පස්සේ එක්ක කැමැත්තක් වේවා ඇති උනේ. එහෙම නැත්නම් අමනාපයක් වේවා, කැමැත්ත අමනාප දෙකම වේවා. ඔන්න දැන් මොකද කරන්නේ? ඒ ඇති වුණාට පස්සේ එයා ඔන්න දැන් සිහි කරනවා කියනවා. එයා අමනාපය ගැන හරි මනාපය ගැන හරි කොහොමද? තංචකෝ සංකතං. මේ ඇතිවෙච්ච අමනාපේ හරි. මේ ඇතිවෙච්ච මනාපේ හරි. මනාපමනාප කියන කරුණු දෙක හරි මේවා හටගත් මේ සියල්ල සංකතයටයි අයිති. මේ මනාපය දැන් ඇසෝස් දැන් හිතන්න අපිට ලස්සන ප්‍රියමනාප රූපයක් පෙනිලා අපිට මනාපයක් ඇති වුණා කියලා අපි හැමෝගෙම හිතකට ඔන්න එතකොට හේය සිහි කරනවා කියනවා. දැන් මට මනාපයක් ඇති වුණා. මේ මනාපය මේ ඇතිවෙච්ච මනාපය සංකතයි. සංකතයි කියන එක අපි කලින් මේ ධර්ම දසුත්තර විවරණයේදී සංකතේ විස්තර කළා. ඒතකොට සංකතයේ ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්සඤ්ඤ තත්තම් පඤ්ඤායති. හට ගැනීමක් තියෙනවා. පවතින දේ තුල වෙනස් වීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. එතකොට ඔන්න ඔය සංකතයේ ලක්ෂණ. ඔන්න ඔය සංකතයේ ලක්ෂණයට ඔය සංකතයට මෙන්න මේ පෙනිච්ච රූපේ අයිති. මේ මනාප ස්වභාවය අයිති කියලා අන්නයා කල්පනා කරනවා. එතකොට මේ මනාප ස්වභාවයේ හට ගැනීමක් තියෙනවා. ඒ මනාප ස්වභාවයේ නැතිවීමක් තියෙනවා. ඒ මනාප ස්වභාවයේ පවතින දේ තුල වෙනස් වීමක් තියෙනවා. ඒ වගේම තමයි යා කල්පනා කරන්නේ මනාප පැත්තටත් නේ. අමනාප පැත්තටත් ඔය විදිහම. දැන් අමනාපයක් අපි හිතන්නේ අපේ ඇසට පෙවුන ඔන්න තරහකාරය. එතකොටත් එයා හිතනවා කියන මේ රූපේ මේ පෙරණ එක මේක සංකතයට යයිති දෙයක්. උපාදෝ හට ගැනීමක් තියෙනවා මේකේ. නැතිවීමක් තියෙනවා පවතින දේ තුල වෙනස් වීම. දැන් ඇසට රූප හටගන්නට බුදුරජාණන් ලාරි ලස්සනට දේශනා කරන මොකද්ද හටගෙන ඇස තිබුණා රූපේ තිබුණා. ඇසයි රූපේ එකතු වීමෙන් අන්න ඇසේ විඥානි. ඇසයි රූපේ ඇසේ විඥානය එකතු වීමෙන් අන්න ඇසේ ස්පර්ශය. ඒ ස්පර්ශය ඔස්සේ යන විදිනවා. විදින දේ හඳුනා ගන්නවා. හඳුනාගත්ත දේට අනුව චේතනාව දැන් ඔන්න ඔය ස්වභාවය තමයි හට ගැනීම කියලා. දැන් ඔය හැම එකටම හේතු තියෙනවනේ. ඇසට මොකද්ද නාම රූප. එතකොට ඇසයි රූපේ එකතු වෙන නාම රූප. විඥාණයට මොකද්ද නාම රූපයෙන් හටගත්තා. නාම රූප නැති වෙනවා සංකතයේ ලක්ෂණ. දැන් මේ නාම රූපයෙන් හට ගන්නවා උපාදෝ පඤ්ඤායති. ඉතින් නාම රූප නැතිවීමෙන් ගන්න නැති වෙනවා. ඊට පස්සේ උන නැතිවීම. වයෝ පඤ්ඤායති. ඨිතස්සඤ්ඤ තත්තම් මේ නාම රූප ධර්මයන්ගේ වෙනස් වීම තමයි ඒ තුල වෙන්නේ. ඒ විදීමේ එක්ක වැඩිවීමක් වෙනවා. එක්ක ඒ සැප විදීමක් ඇති වෙනවා. ඒක එක්ක මධ්‍යස්ථ වේදනාවට පත් වෙලා එහෙම නැත්නම් දුක් වේදනාවකට පත් වෙලා ඔන්න ඒක අවසන් වෙනවා. එතකොට ස්පර්ශය තමයි වෙනස් වෙන්නේ යන්නේ. ඒ හැම එකම මේ ශ්‍රාවකයන් දැන් කල්පනා කරන මේ වෙනස් වීමක් මෙතන වෙන්නේ. එහෙම නැත්නම් ඊට පස්සේ නාම විඳීම, ඊට පස්සේ සංඥාව, සංස්කාර, එතන සංඥා, වේදනා, චේතනා. එතකොට ඒ ඔක්කොම ස්පර්ශයෙන් හටගන්නේ. ඊට පස්සේ පස්ස, නාම රූප ධර්මයන්ගේ තියෙන ස්පර්ශය. ඊට පස්සේ මානසිකාරය. මානසිකාරයෙන් හිතෙන ස්වභාවය අනුවනේ අපි ඒ දේට ඇලෙන්නේ. අපි හිතේ පවත්වන පිළිවෙලට අනුව එතකොට යන්නේ නාම රූප ධර්මයන්ගේ ඒ පවතින නාම රූප ධර්මයන්ගේ තමයි වෙනස් වන්නේ. හටගත්තේ මොකද්ද? නාම රූපයෙන් හටගත්ත. ඔන්න සංකතයේ ලක්ෂණ. පළවෙනි එක හට ගැනීමක් තියෙනවනේ නාම රූපයෙන් හටගත්ත. නැතිවීම මොකද? නාම රූප නිරුද්ධ වුණ කල්ලි නිරුද්ධ වුණා. ඊට පස්සේ වෙනස් පවතින දේ තුල වෙනස් වුනේ මොකද්ද? අර හටගත්තා වූ නාම රූප ධර්මයන්ගේ වෙනස් වීමයි. එතකොට ඔන්න ඔය ස්වභාවය සංකතයේ ස්වභාවය යන්න කල්පනා කරනවා. මනාප අමනාප මනාප දෙකට. ආයතන 6 ඔස්සේම. ඊළඟට ඔන්න බුදුරජාණන් දේශනා කරන මේ ශ්‍රාවකයා මොකද කරන්නේ කියන සංකතම්. ඕලාරිකං. මේ පෙනෙන මේ මනාපමනාප මේ හැමදේම ඕලාරික දෙයක් ගොරෝසු දෙයක් කියලා කල්පනා කරනවා කියන මේ හැම එකක්ම. ඒ කියන්නේ කැමැත්තක් ඇතුළේ මේ හේතුඵල ධාමයෙන් හැදිච්ච දෙයක් ගොරෝසු දෙයක්. ඒතකොට අපි කලින් පංච උපාදානස්කන්ධ එහෙම කතා කරනකොට අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි කතා කළා පින්වන්තුන් මතක ඇති ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණිත දැන් ඒ විස්තරය කියන දැන් ඕලාරිකයි මේදී. දැන් ඕලාරික අපිට දැනෙන දෙයක් මේ මනාප අමනාප ස්වභාවය. එතකොට අන්නේදී ඕලාරික නිසා ඒ ඕලාරිකව ඇතිවන්නා වූ උපත මොකද්ද? ඕලාරික තැන කතා කරනකොට විස්තර කරන්නේ මොකද? එතන ඇති වෙන්නේ සතර පය කාම ලෝකයේ පැත්තකට යන එකක්. ඒ මොකද එතන සියුම් දෙයක් නෙමෙයි වෙන්නේ. එතකොට ඒ තුලින් ඇතිවන්නා වූ මනාපය ඔස්සේ යොන්න කාමයේ ඇති වෙන. එක්ක රාගයේ පැත්තට. අමනාපය ඔස්සේ ද්වේෂය ඇති වෙලා ඔන්න එහෙමත් ඇති වෙන. එතකොට යන්න තියෙන කොහොකටද? සතර පායක් කරා. ඒක කාම ලෝකයකට තමයි නිරේ ඉඳන් ගත්තොත් දෙව්ලොවකට දක්වා යන ස්වභාවය ඔය ටිකනේ කාම ධාතුවට අයිති වෙන්නේ. එතකොට දැන් මනාප දෙයට බැඳුනොත් එහෙම මනාප දෙයකින් කාමයේ තමයි ඇති කරලා දෙන්නේ. අමනාප දෙයකින් අන්න ගැටීම ඇති කරලා දෙන්නේ. එතකොට දෙකම අයිති කාම ධාතුවටයි. කාම ධාතුවට තමයි සතර අපායත් අයිති. එතකොට ඕලාරිකං ඔය විදිහට කල්පනා කරනවා කියන ශ්‍රාවකයා. සංකතං ඕලාරිකං ඊට පස්සේ තමයි හරි ලස්සන ක්‍රමයක් තියෙනවා. පටිච්ච සමුප්පාදං. පටිච්ච සමුප්පන්නං. පටිච්ච සමුප්පන්නං කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් හටගත්තා වූ දෙයක් කියලා. එතකොට මේ හැමදේම පටිච්චසමුප්පාදයෙන් හටගත්තා වූ කියලා කියන්නේ හේතුඵල ධාමකින් හැදුන දෙයක් කියලා මේ කියන්නේ. ඒ කියන්නේ දැන් අපි දැන් ගත්තොත් එහෙම ප්‍රියමනාප දෙයක් ඇති වුණා කියන්නේ මනාප දෙය ඇසින්
ඒකට මනාපදේ ඇසින් දැක්කට පස්සේ මනාපදයෙන් ඇතිවන්නේ කොහොමද? විඳීම පැත්තෙන් කතා කළොත් සැප විඳීම. එතකොට හටගත්ත හේතුඵල ධර්මයෙන් එතගත්තා කියන්නේ හේතු සකස් වුණා කියලා කියන්නේ ඔන්න ඇසයි රූපය එකතු වුණා. ඇසයි රූපය එකතු වීමෙන් ඇසේ විඥානය එකතු වුණා. ඇසයි විඥානය එකතු වීමෙන් ඇසේ ස්පර්ශය එකතු වුණා. ඇසේ ස්පර්ශයෙන් ගන්න විඳීම නෑ. පස්සපච්චය වේදනා. සැපසහගත ස්පර්ශයෙන් තමයි සැපසහගත විඳීමක් නැතිවන්නේ. එතකොට හේතුඵල ධර්මයෙන් හතකට දෙයක්. ඒ විඳීම. එතකොට මේ විඳීම හේතුන්ගෙන් නැති වී යනකොට අන්නේ විඳීම නැති වෙලා යනවා. ඒ පටිච්චසමුපාදය තුල තියෙන නිරෝධයත් සමුදයත් නිරෝධයත් දෙකම තියෙනවනේ. මේ ඇති කල්හි මේ ඇති වේ. මේ උපදින කල්හි මේ උපදී. මේ නැති කල්හි මේ නැති වේ. මේ නිරුද්ධ වන කල්හි මේ නිරුද්ධ. ඕකනේ ආර්ය න්‍යාය. ඔය ආර්ය න්‍යායනේ පටිච්චසමුපාදය කියන එකයි තියෙන්නේ. පටිච්චසමුප්පන්නයි කියන්නේ යන්නේ ඒකනේ. ඒකට පටිච්චසමුප්පන්නදී අනිත්‍ය සංකතය ඔය හැම දෙයකමයි තියෙන්නේ. කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ඔය ඔක්කොටම අන්න ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා මේක පටිච්චසමුප්පන්න දෙයක් කියලා. ඒ ඇතිවෙච්ච මනාපේ හෝ ඒ ඇතිවෙච්ච අමනාපේ හෝ මනාපමනාප හැම එක. එතකොට දැන් මේ අපේ වර්තමාන ජීවිතය තුළ අපි ගත කරනකොට ඔන්න කෙනෙකුට පුරුදු කරගන්න පුළුවන් මේ වටිනා වූ කාරණා. එතකොට මනාප දෙයට ඇලෙන්නේ දැන් මේ විදිහට කල්පනා කරලා හරි ලස්සන ඊට පස්සේ විස්තර කරන බුදුරජාණන්සේ කොහොමද දැන් මේ විදිහට ඔන්න හොඳට මතක තියාගන්න. සංකත වශයෙන් කල්පනා කරනවා. ගුරුසු දෙයක් වශයෙන් විමසනවා. පටිච්චසමුප්පාදයෙන් හැදුණු දෙයක් හැටියට ওই විමසනකොට ඒ නිසා යම් උපේක්ෂාවක් එතකොට දැන් ওই විදිහට සිහි කරනකොට ඒ ශ්‍රාවකගේ හිත උපේක්ෂාවට වැටෙන්නේ. ඒ නිසා යම් උපේක්ෂාවක් ඇද්ද අන්නේ ශ්‍රාවකයා කල්පනා කරන එය සාන්තයි. දැන් මෙයා කල්පනා කරන්නේ මොකද්ද? හේතු ගැනනේ කල්පනා කරේ. එතකොට මෙතන පුද්ගලානුබද්ධ දෙයක්, මම කරන දෙයක්, අරයා කරපු දෙයක්, බාහිර දෙයක්, ආධ්‍යාත්මික කතා මොකුත් නැහැ. එතකොට මෙතන මේ ශ්‍රාවකයට තේරුම් ගන්න මොකද? හේතුගෙන් හට අර ගන්නවා. හේතු ටිකකින් නැති වෙනවා. ආය හේතු ටිකකින් හත ගන්නවා හේතු ටිකකින් නැති වෙනවා. එතකොට එයාගේ හේතුඵල ධහම තුල තමයි අන්න හිත පිහිටවන්නේ. අන්නේ පිහිටීමත් එක්ක එයාගේ හිත උපේක්ෂාවකට තමයි පත් වෙන්නේ. එතකොට මේ උපේක්ෂාවන්නේ ශ්‍රාවකයා කල්පනා කරන. ඒ නිසා යම් උපේක්ෂාවක් අද්ද ඒතන් සාන්තං. මේ උපේක්ෂාව ඒකාන්තයෙන්ම ශාන්තයි. ඒ ප්‍රණීතයි කියලා අන්නේ ශ්‍රාවකයා හිත පිහිටනවා කියලා. ඉතින් එතකොට ඔහු තුල උපන් කැමැත්තත්, උපන් අකමැත්තත් උපන් අමනාප මනාප බවත් අන්න බුදුරජාණන් දේශනා කරනවා නිරුද්ධ වෙලා යනවා. එතකොට අන්න එයා ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. නිරුද්ධ වෙලා බුදුරජාණන් දේශනා උපේක්ෂාව තුල අන්න සිත පිහිටවනවා කියලා. ඔන්න මේ තමයි අනුත්තර වූ උපේක්ෂාව. මේ ධර්මයකින් ලැබෙනා උපේක්ෂාව. මේ යථාර්ථ යමක පිළිසඳ දැකීමෙන් ඇතිවන්නා වූ ධර්මයේ තියෙන ආර්ය උපේක්ෂාව කියලා කියන්නේ මෙන්න මේකයි. එතකොට ඔන්න ඔය විදිහට බුදුරජාණන් දේශනා පින්නත් ආනන්ද හරි ලස්සන මේ එකිනෙකට හරි ලස්සන උපමා විස්තර කරනවා. ඒ තමයි ඒක මේ වගේ දෙයක් කියනවා. පුරුෂයෙක් ඇස්සර බලා ආයෙමත් ඇස් පියාගෙන දැන් අපි ඇස් පිල්ලම් ගන්න මෙහෙම ඇස් ඇරිය ආයෙ බැලුවා ආයෙ පියාගත්ත. ඔය විදිහට ඇස්සර බලා ආයෙමත් ඇස් පියා ගන්නවාද? ඇස් පියාගෙන ආයෙමත් ඇස්සර බලනවාද? පින්වත් ආනන්ද ආන්න ඒ වගේ තමයි යම් භික්ෂුවක් ওই විදිහට වේගයෙන් ওই විදිහට ඉක්මනින් ওই විදිහට සුළු මහන්සියකින් උපන් කැමැත්තත් උපන් අකමැත්තත් උපන් මනාපමනාප බවත් නිරුද්ධ වෙනවාද උපේක්ෂාවේ හිත පිහිටවා ගන්නවද පින්වත් වාන ආර්ය විනී ඇසින් දත යුතු රූපයන් පිළිබඳ අනුත්තර ඉන්ද්‍රිය භාවන අනුත්තර උපේක්ෂාවේ පිහිට ගන්නවා කියලා කියන්නේ ඔන්න ඕකයි කියන්නේ. එතකොට ඔන්න ඇස ඔස්සේ. එතකොට අන්න ආයතන සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්න සංකතයයි ගොරෝසු දෙයක් හේතුඵල ධර්මයෙන් හටගත්තා වූ දෙයක් කියලා ඇසෙන් ඔන්න ওই විදිහට හිතනවා ගොරෝසු. ඒ කියන්නේ මනාප අමනාප හැම කාරණාව. ඊට පස්සේ තමයි කන ඔස්සේ. ඒ තමයි කන ඔස්සේ බුදුරජාණන් දේශනා කරනවා. ඒ තමයි කන ඔස්සේ ගත්තත් දැන් ප්‍රියමනාප දැන් ප්‍රිය දේ තමයි ඔන්න කන ඔස්සේ අපි ප්‍රියමනාප සින්දුවක් අහනවා. අමනාප දෙයක් නම් ඔන්න අපිට කෙනෙක් බනිනවා. එතකොට එතකොට ඔන්න මනාපම මේ හැම මනාප අමනාප දෙයකම අන්න කොහොමද සංකතං. ඊට පස්සේ ඕලාරිකං පටිච්චසමුප්පන්නං කියලා කල්පනා කරනකොට උපේක්ෂාව හිත පිහිටන. ආන්නේ උපේක්ෂාව ගැන තේ ශ්‍රාවකයා හිතනවා කියන මේ උපේක්ෂාව නම් ඒතං සන්තං මේ උපේක්ෂාව තමයි සාන්ත මූදේ. මේ උපේක්ෂාව තමයි ප්‍රණීත මූදේ කියලා අන්නේ ඇලීමත් ගැටීමක් නැතුව වාසය කරනවා. වාසය කිරීම හැකියාව උදා වෙනවා කියන. ඒතකොට මේ කියන්නේ මේ නිකලස් වීමක් නෙමෙයි මේ උපේක්ෂාවක් මේ. උපේක්ෂාවෙන් එයා වාසය කරන ඕන. එතකොට ඒ කනනම් වූ ඉන්ද්‍රියත් හරි ලස්සන උපමාවක් කියනවා බුදුරජාණන් දේශනා කරනවා. ඒ තමයි කියනවා ඒක කොයි වගේද කියනවා මෙන්න මෙහෙ වගේ කියනවා. ශක්තිමත් පුරුෂයෙක් සුළු උත්සාහයකින් ඇසුරු සෙන. අපි මෙහෙම ගහන්නේ ඇසුරු සෙන. එතකොට අන්න ඇසුරු සෙනක් ගහන්නේ යම් විදිහකට අන්න ඒ වගේ ඊට ඉක්මනින් එයා ওই විදිහට සංකතං ගෝලාරිකං පටිච්චසමුප්පන්නං කියලා නිතර පුරුදු කරනකොට එයාගේ සිත මේ ඇසුරු සෙනක් ගහනවා වගේ ඊට ඉක්මනින් උපේක්ෂාව හිත පිහිටුවා ගැනීම භාග්‍යයට උදා වෙනවා කියනවා. අන්න එතකොට කන ඔස්සේ ඇස ඔස්සේ
කන ඔස්සේ ඊට පස්සේ නාසය ඔස්සේ හරිය ලස්සන උපමාවක් කියනවා ඊළඟට. ඒ තමයි බුදුරජාණන් දේශනා කරන නාසයට කොහොමද ඒ මනාප ප්‍රිය අමනාපේ ඔක්කොම එතනදී බුදුරජාණන් විස්තර කරන්නේ කොහොමද? නෙළුම් කොළයකට ඔන්න වතුර ටිකක් දානවා. නෙළුම් කොළේ මෙහෙම ඇල කරලා නෙළුම් කොළේට වතුර දාහුව නෙළුම් කොළේ වතුර එන සරස් ගාලා ඉක්මනින් මේ ටක් ගාලා ඒක බිමට වැටෙනවා. ඊටා ඉක්මනින් අර නෙළුම් කොළේ වතුර හැදෙන්නේ නැති නිසා අන්න ඊටා ඉක්මනින්ම ඒ වතුර බිඳුව බිමට වැටෙනවා වගේ අර හොඳට සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්න වශයෙන් ඔන්න හිත පුරුදු කරලා වඩලා තියෙනවාද මනාප අමනාප හැම කරුණටම ඇස කන නාසය දිවකය මොනස්සේ දැනෙන. එතකොට අන්න ඒ වගේ නෙළුම් කොළේ වතුර හැදෙන්නේ වගේ වහාශණයෙන් ඒ වතුර ටික බිමට වැටෙනවා වගේ ආන් ඒ පුද්ගලයාගේ ශ්‍රාවකයාගේ සිත උපේක්ෂාවට පත් කර ගැනීම වාසනාව උදා වෙනවා කියන. එතකොට ඔය නාසය ඔස්සේ ඇස කන නාසය ඊට පස්සේ දිවට උපමාවක් කියන හරි ලස්සනට ওই විදිහට අර වගේම මනාපමනාප හැම කරුණකටම සංකතම් පටිච්චසමුප්පන්නං ඕලාරිකං විදිහට කල්පනාගේ. ඒකෙන් දැන් මෙතන තියෙන යථාර්ථයක් විමසීමක්. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් පිළිසින දැකීම නිසා ඇතිවන දෙයක්. එතකොට ඒ විදිහට උපේක්ෂාව සිත පිහිටව ගත්තට පස්සේ ඒකට උපමාවක් කියනවා හරියට කොහොමද ශක්තිමත් පුරුෂයෙක් දිව අගට කෙල පිටක් ගන්නවා කියනවා. අපි දිව අගට කෙල බෝලයක් ගත්තට පස්සේ ඒ කෙල බෝලේ ටක් ගාලා අපි පුක් ගාලා එළියට විසි කරන්නේ. මහා ආයාසයක් මහා වේසක් දරන්නේ නැහැ නේ. ශරණයෙන් ඒක සුළුවෙන් මේ මහා මහන්සියක් දරන්නේ නැතුව ඒක විසි කරලා දාන්න පුළුවන් කෙල ටික අපිට තුක් ගාලා කෙල ගහලා දාන්න පුළුවන්. අන්න ඒ වගේ ශරණයෙන් වේගයෙන් හිත උපේක්ෂාවේ පිහිටනවා කියනවා. මනාපමනාප හැම කරුණක්ම ওই විදිහට සංකතං පටිච්චසමුප්පන්නං ඕලාරිකං වශයෙන් නූනුන් ඉමසලා තිබුණොත් වහ ඊට හැම දෙයක්ම ওই විදිහට දැකලා හිත පුරුදු කරලා තිබ්බොත් ආන්නේ උපේක්ෂාව ඒතන් සන්තම් පනීතං කියලා අන්න හිත පුරුදු කරලා තිබ්බොත් උපේක්ෂාව සිත වහ අර හිත පිහිටනවා කියන අර කෙලබිඳ ශණයෙන් එළියට විසි කරනවා වගේ හරි සරලව ඉක්මනින් පිහිටා ගැනීමේ හැකියාව තියෙනවා කියලා බුදුරජාණන් දේශනා කරනවා. එතකොට ওই දිවට උපමාව. ඊළඟට තමයි ඇස කන නාසය දිව කය. කයට බුදුරජාණන් ඒ විදිහටම දේශනා කරලා ඒකට උපමාව තමයි කියන බුදුරජාණන් ශක්තිමත් පුරුෂයෙක් හැකිලුවතක් දිගාරින. දැන් මේ හැකිලුවත මෙහෙම දිගාරින මහා අපි මෙහෙම බොහොම මාරුවෙන් මෙහෙම ගන්න නැහැ නේ. ශණයෙන් දිගාරිනවා ශණයෙන් අකුලවනවා ආයෙ දිගාරිනවා. අන්න ඒ වගේ හිත පිහිටු අර විදිහට නූණින් ඉමසලා තේරුම් ගන්න තිබු සංකත වශයෙන් ඕලාරික වශයෙන් පටිසෝම්පන්න නූණින් ඉමසලා පුරුදු කළ තිබු මේ අතක් අකුලනවා දිගාරිනවා වගේ වේගයෙන් ශණයෙන් පහසුවෙන් උපේක්ෂාව හිත පිහිටුවා ගැනීම භාග්‍යී ශ්‍රාවකයට උදා වෙනවා කියන. එතකොට ඔන්න කයට ගත්ත උපමාව. ඊළඟට මනසට හරි ලස්සන උපමාවක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් දේශනා කරන සත්ම පුරුෂයෙක් දවසක් මුළුල්ලේ රත්තු යකඩ තහඩුවක් මත දීමිදක් දානවා කියනවා. දැන් හොඳට යකඩයක රත් වෙලා තියෙනකොට දැන් අපි ඒක තේරුම් ගන්න දැන් අපි කියමුකෝ අපි රෙදි අයන් කරනකොට අපි අයන් එකට දානවනේ වතුර ටික අර අයන් එකෙන් ප්‍රෙස් කරලා රෙද්දට වතුර ටිකක් දාලා ඒක උඩින් ආය අයන් එක යවනකොටම චිරිචිරිස් ගලවත් ශ්‍රේණියෙන් ඒ වතුර ටික වාෂ්ප වෙලා යනවා. අන්න ඒ වගේ තමයි කියන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මනසට සිතන ප්‍රියමනාප මනාප කරුණු කෙරෙහිත් අමනාප කරුණු කෙරෙහිත් ඒ හැම දෙය කෙරෙහිම මේක සංකතයි පටිච්චසමුප්පන්නයි ඕලාරිකයි කියලා විදර්ශනා කරලා මේ උපේක්ෂාව ඒකාන්තම සාන්තයි ප්‍රණීතයි කියලා පුරුදු කරලා තිබ්බොත් අර රත් වූ යකඩ කැබැල්ලට වතුර ටිකක් වැටලා ශණයෙන් වාෂ්ප වෙලා යනවා වගේ අන්න ඒ වගේ හිත ඔහුගේ වහ උපේක්ෂාවට පත් කර ගැනීම හැකියාව තියෙනවා කියලා මේ ශ්‍රාවකන මේ කියන්නේ සේක පුද්ගලයා ගැන කියන්නේ මේ හික්මන පුද්ගලයෙකු තුල ඇති කර ගන්නා ක්‍රමය කියන්නේ මේ විදිහට උපේක්ෂාව තුල වාසය කිරීමේ හැකියාව තියෙනවා කියන්නේ. එතකොට මේ විදිහට උපේක්ෂාව තුල වාසය කරගත්තට පස්සේ හරි ලස්සනයි රහතන් වහන්සේගේ ස්වභාවය විස්තර කරන ඕන රහතන් වහන්සේට මෙන්න මෙහෙම ඉන්න පුළුවන් කියන මේ උපේක්ෂාව උද්දට පුරුදු වුණාට පස්සේ රහතන් වහන්සේට ඒ තමයි කියනවා පින්වත් මහණනි මේ ශාසනයේ භික්ෂුව ඇසින් රූපයක් දැක්ක විට කැමැත්තක් ඇති වෙනවා අකමැත්තකුත් ඇති වෙනවා නම් ඒ වගේ මනාප අමනාප දෙකම ඇති වෙනවා. ඔහු කැමති නම් ඔන්න හරි ලස්සනයි රහතන් වහන්සේගේ උපේක්ෂාව තුළ මේ ඉන්ද්‍රිය භාවනාව පුරුදු කිරීම නිසා ලැබෙන ලාභය වුණ බුදුරජාණන් දේශනා කරන කොහොමද පිළිකුල් අරමුණෙහි දැන් මොන පිළිකුල් අරමුණක් තියෙන පිළිකුල් දෙයක් පිළිකුල් අරමුණෙහි පිළිකුල් රහිත සංඥාවෙන් ඉඳීමේ ඒ පිළිකුල් සංඥාව තුළ පිළිකුල් රහිත සංඥාවෙන් ඉන්න ඕනේ කියලා හිතනවා නම් ඒ භික්ෂුවට එහිදී පිළිකුල් රහිත සංඥාවෙන් වාසය කිරීමේ භාග්‍ය උදා වෙනවා කියන පිළිකුල් දෙයක් තියෙනවා. හැබැයි මේ පිළිකුල් දෙය කියලා පිළිකුල් රහිත සංඥාවෙන් වාසය කිරීමේ හැකියාව උදා වෙනවා කියනවා. ඔන්න මේ උපේක්ෂාව පුරුදු කිරීමෙන් ලැබෙන මේ විදිහට සංකතං පටිච්චසමුප්පන්නං ඕලාරිකයි කියලා මේ ධර්මයේ පුරුදු කර ගැනීමෙන් ලැබෙන ලාභය. පිළිකුල් අරමුණ කෙරෙහි පිළිකුල් රහිතව වාසය කරන්න පුළුවන් කියන. ඊළඟට දේශනා කරන ඉදින් ඔහු කැමති නම් පිළිකුල් රහිත අරමුණ දැන් පිළිකුල් නැති අරමුණක් තියෙනවා.
පිළිකුල් රහිත අරමුණේ පිළිකුල් සංඥාවෙන් මම ඉන්න ඕන කියලා ඒ භික්ෂු හිතනවා නම් එහිදී පිළිකුල් සංඥාවෙන් වාසය කිරීමේ වාග්ය උදා වෙනවා කියන මේ ශ්‍රාවකයාට. ඊළඟට කියනවා ඔහු කැමති නම් පිළිකුල් අරමුණේත් පිළිකුල් රහිත අරමුණේත් පිළිකුල් රහිත සංඥාවෙන් ඉන්න ඕන කියලා හිතනවනම් ඒත් ඉඳීමේ වාග්ය උදා වෙනවා කියලා කියනවා. ඉදින් ඔහු කැමති නම් බුදුරජාණන් ඊට පස්සේ දේශනා කරන පිළිකුල් අරමුණෙත් පිළිකුල් රහිත අරමුණෙත් පිළිකුල් සංඥාවෙන් ඉන්න ඕන කියලා හිතනවනම් ඒත් ඔහුට පිළිකුල් සංඥාවෙන් ඉන්න වාග්ය වාසනාව උදා වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන පිළිකුල් අරමුණෙත් පිළිකුල් රහිත අරමුණෙත් ඒ දෙකම බැහැර කළා. පිළිකුල් ඒ දෙකම බැහැර කරලා මොකද මේ භික්ෂුවට මනස සිහියෙන් යුක්තව නෑ මං උපේක්ෂාවෙන් ඉන්නවා මේ කරුණ දෙකේදීම කියලා ඉන්නවනම් ඒ උපේක්ෂාවෙනුත් ඉන්න වාග්ය උදා වෙනවා. ඒ නිසා පින්වත් මානේ මනස සිහියෙන් යුතුව අරහත් භික්ෂු උපේක්ෂාවෙන් වාසය කරනවා කියලා කියන්නේ මෙන්න මේකටයි. මෙන්න මේ විදිහට ආර්ය ඉන්ද්‍රිය භාවනාව ඔස්සේ ලැබෙනා වූ ආර්ය උපේක්ෂාව කියන්නේ මෙන්න මේකටයි කියලා හරිය ලස්සනට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පින්වත්නි මේ රහතන් වහන්සේගේ උතුම් උපේක්ෂාව ගැන දේශනා කරනු ලබනවා. ඉතින් අපිටත් ඔබ අප හැම දිනකටමත් ඉතින් මේ විදිහට මේ ඇස කන නාසය දිවකය මනස ඔස්සේ මේ ආයතන හය ඔස්සේ ඇතිවන්නා වූ මනාපමනාප මේ කාරණාවන් සංකත වශයෙන් ගොරෝසු වශයෙන් ඊට පස්සේ පටිසමුප්පන්න දෙයක් වශයෙන් නුවණින් පිළිසිඳ දකිමින් ගෞතම බුදු සසුනේ යථාර්ථයේ පිළිසිඳ දකින්න ඔබ අප හැම දිනාටද වාසනාව සැලසේවා. පින්වත් ස්වාමීන් වහන්සේ ආයතන හය අසුරු කරගෙන පවත්වන ජීවිත පැවැත්මේ යථා ස්වභාවය නුවණින් අවබෝධ කරගන්න ආකාරය ධර්මයේහි හැසිරෙන ශ්‍රාවකෙක් ක්‍රමයෙන් ගුණධර්ම වඩමින් නුවණින් විමසමින් වාසය කරන ආකාරය ගැන ඒ වගේම මේ ධර්මයේ පරතරයටපත් ඉක්මන නිවන් මාගේ පරිපූර්ණත්වයටපත් වූ රහතන් වහන්සේ වාසය කරන ආකාරය ගැන මනාව පැහැදිලි කොට වදාළා. පින්නතුනි නන්ද මහරහතන් වහන්සේගේ ඉන්ද්‍රිය පැවැත්ම ගැන සඳහන් වෙනවා ධර්මයේ. නන්ද මහරහතන් වහන්සේට මේ ආයතන ඇසුරු කරගෙන යම් විදීමක් හටගන්නවද ඒ හටගන්නා වූ සියලු විදීම මනා සිහිනුවණින් යුතුව තේරුම්ගෙන දැනගෙනමයි හටගන්නේ කියනවා. ඒ ඉන්ද්‍රිය ඇසුරු කරගෙන යම් විදීමක් පවතිනවද ඒ පවතින ආකාරය ගැනත් මනාව දැනගෙන දැකගෙනම නුවණින් වාසය කරන්නේ. ඒ විදීම් යම් ආකාරයකින් අවසන් වෙනවද ඒ විදීම් වෙනස් වෙන අනිත්‍ය ස්වභාවයට පත් වෙනවද ඒ ගැනත් මනාවකට නුවණින් දැනගෙන දැකගෙනමයි වාසය කරන්නේ. මනා ඉන්ද්‍රිය සංවරයෙන් යුතු මනා සති සම්පජන්ණයෙන් යුතුවයි වාසය කරන්නේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. සියලු රහතන් වහන්සේලාගේ පැවැත්ම ධර්ම ස්වභාවයේ මේ ජීවිතයේ යථා ස්වභාවයේ සංකත දෙයක් වශයෙන් පටිච්ච සමුප්පන්න වූ දෙයක් වශයෙන් ඒ වගේම මේ සකස් වුණ දෙයක් විදිහට මේ යම් අවබෝධයකින් දකින්නවද ඒ හේතු කරගෙන නැවත බැඳීමක් හටගන්නේ නැහැ. ධර්මයේ සඳහන් වෙන්නේ යම් ආකාරයකින් ඇසෙන් රූපයක් දකිනවා නම් ඒ මුල් කරගෙන නේව සුමනෝ හෝති න දුම්මනෝ උපේක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ උපේක්ෂාවෙන් යුතු සති සම්පජන්ණයෙන් යුතු වාසය කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ ආකාරයෙන් මේ ආයතන හය අසුරු කරගෙන පවත්වන ජීවිත පැවැත්ම නිකලස් මුනිවරුන්ගේ ජීවිතේ පාරිශුද්ධත්වයට පත් වෙලා තියෙනවා කියන කාරණාව පින්වත් ස්වාමීන් වහන්සේ ධර්ම කාරණා ඇසුරෙන් මනාව පැහැදිලි කොට වදාළේ. පින්වත් ස්වාමීන් වහන්සේ ඊළඟට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව තුළ දසුත්තර සූත්‍රයේ ඊළඟ කාරණා විදිහට දේශනා කරනවා. කාරණා හයක් තියෙනවා අභිඤ්ඤේය විශිෂ්ට ඥාණයෙන් දැනගත යුතු උපදවාගත යුතු ධර්ම හයක් තිබෙනවා කියලා. ඒ යටතේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා අනුත්තරීය ධර්මයන් 6. දස්සනානුත්තරීය, ශ්‍රවණානුත්තරීය, ලාභානුත්තරීය, සික්ඛානුත්තරීය, පාරිචර්යානුත්තරීය, අනුස්සතානුත්තරීය කියන මේ අනුත්තරීය ධර්මයන් 6 ගැන පින්වත් ස්වාමීන් වහන්සේදී අපි කලින් මේ දහම් කාරණා ගැන සාකච්ඡා කරලා තියෙනවා. කොටස් වශයෙන් සමහර දහම් කාරණා සාකච්ඡා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ දස්සනානුත්තරීය දැකීමෙන් අනුත්තරීය භාවයට පත්වන ශ්‍රේෂ්ඨත්වයට පත් කරන කාරණාව පින්වත් ස්වාමීන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝ රත්නය දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ කෙසේද කියන කාරණාව පින්වත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. පින්වත්නි අද අපි උතුම් වූ දසුත්තර සූත්‍රයේ ඇසුරු කරගෙන අනුත්තරීය ධර්මයන් පිළිබඳ අපි උන්වහන්සේ වදාළ ආකාරයට
අපි සාකච්ඡා කරනවා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අනුත්තරීය ධර්මයන්, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන කාරණා 6ක් අපිට දේශනා කළා තිනවා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරා ච ඉමානි භික්කවේ අනුත්තරියානි මහන්නේ මේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන කාරණා 6ක් තියෙනවා කියනවා. දස්සනා අනුත්තරියන්. දකින්න දේ අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන දේ. සවනා අනුත්තරියන්. ශ්‍රවණය කරන දේ අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන දේ. ලාභා අනුත්තරියන්. ලබන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන දේ මොනවාද? සික්ඛා අනුත්තරියන්. මේ පුහුණු වන දේවල්, හික්මෙන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ දේ. උනා දේශනා කරන ඊළඟට පාරිචර්ය අනුත්තරියන්. යම් සේවාවක් කරනවද, උපස්ථානයක් කරනවද, ඒ තුලින් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන දේ. ඊළඟ දේශනා කරන අනුස්සත අනුස්සරියන්. සිහි කරන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන දේවල් බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ විස්තර කරලා තිනවා. ඉතින් ඒ අතරේ භාගතුන් වහන්සේ මේ අනුත්තරී සූත්‍රයෙන් විස්තර කරා පින්වත් ස්වාමීන් වහන්සේ මොකද්ද මේ දස්සන අනුත්තරී කියන්නේ? ඒ කියන්නේ මේ දකින්න දේ අතර ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන දේ මොනවාද කියනවා. ඔන්න බුදුරජාණන් දේශනා කරන ස්වාමීන් වහන්සේ ඉද බික්කවේ ඒකච්චෝ හත්ති රතනම්පි දස්සනාය ගච්ඡති. ඔන්න යනවා කියනවා වටිනා කියන ඇතෙක් දකින්න. ඒ වගේම අස්ස රතනම්පි දස්සනාය ගච්ඡති. කෙනෙක් යනවා කියන වටිනා කියන අස්ව රතනයක්. වටිනා කියන අස්වෙක් දකින්න යනවා කියනවා. ඒවන් දේශනා කරනවා එයා යනවා කියනවා මොකද්ද? මණි රතනම්පි දස්සනාය ගච්ඡති. වටිනා කියන්නේ මණික් රත්නයක් දකින්න යනවා කියනවා. උච්චා වචම්පාපන දස්සනාය ගච්ඡති. නැත්තම් මේ ලෝකේ උස් පහත් වටිනා දේවල් තියෙනවද? ඒවා දකින්න යනවා කියනවා. ඒ විතර නෙවෙයි කියනවා. එයා යනවා කියනවා සමණංවා බ්‍රහ්මණංවා මිච්ඡා දිට්ඨිකංවා මිච්ඡා පටිපන්නංවා දස්සනාය ගච්ඡති. ඔන්න ඉන්න ශ්‍රමණේක හරි බ්‍රහ්මණේක හරි මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටික ප්‍රතිපදාවට ඇවිල්ලා ඉන්නේ මෙන්න මේ කෙනා දකින්න යනවා කියනවා. අත්තේසම් භික්කවේ දස්සන මහණෙනි එහෙම මේ ලෝකේ මේ දැක්මවල තියෙනවා කියනවා. එහෙම දකින්න දේවල් මේ ලෝකේ තියෙනවා කියන ඒතන් නත්තිති වදාමි මම නෑ කියලා කියන්නේ නෑ කියලා. තංචකෝ භික්කවේ ඒතන් දස්සන හීනං. හැබැයි මේ දේවල් හීනයි කියනවා. ඒ කියන්නේ ඇතෙක් දකින්න ගියා කියලා, අස්වෙක් දකින්න ගියා කියලා, මණිකක් දැක්කා කියලා ශ්‍රමණේක හරි බ්‍රහ්මණේක හරි ඉන්න මිත්‍යා දෘෂ්ටිකයි මිත්‍යා දෘෂ්ටික ප්‍රතිපදාවෙන් ඉන්නේ. ඒවා මොනවා දැක්කත් ඒවා හීනයි කියනවා. ගම්මයි ග්‍රාම්‍යයි කියන පෝතුජ්ජනිකයි පෘථග්ජනයන්ට අයිති දෙයක් කියනවා. න නිබ්බිදාය අවබෝධයෙන් කලකිරීමට උපකාර වෙන්නේ නැහැ කියන මේ දේවල්. න විරාගාය විරාගය වෙනස උපකාර වෙන්නේ නැහැ කියනවා. න නිරෝධාය අල්ම නිරුද්ධ කරන්න උපකාර වෙන්නේ නැහැ කියන. න උපසමාය කෙලෙස් සංසිඳන්න උපකාර වෙන්නේ නැහැ කියන. න අභිඥාය විශිෂ්ට ඥානයක් අවබෝධ කරගන්න උපකාර වෙන්නේ නැහැ කියනවා. ඒ වගේ දේශනා කරනවා නිබ්බානාය සංවත්තති. නිවන පිණිස උපකාර වෙන්නේ නැහැ කියනවා. එහෙනම් පින්වත්නි අපි ඇතෙක් දකින්න ගියා කියලා, අස්වැක් දකින්න ගියා කියලා, මණිකක් දකින්න ගියා කියලා, ශ්‍රමණේක හරි බ්‍රහ්මණේක හරි ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකයි මේවා දකින්න ගියා කියලා අපේ ජීවිතේ කිසිම ශ්‍රේෂ්ඨත්වයට පත්වීමක් වෙන්නේ නැහැ. ඒවා ශ්‍රේෂ්ඨ දේවල් නෙවෙයි. ඔන්න බුදුරජාණන් දේශනා කරන ස්වාමීන් වහන්සේ යෝජකෝ භික්කවේ තථාගතං වා තථාගත ශාවකං වා දස්සනාය ගච්ඡති. ඕන්න යනවා බුදුරජාණන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් දකින්න යනවා කියනවා. කොහොමද යන්නේ ස්වාමීන් වහන්සේ ලස්සන විස්තර කරනවා. නිවිට්ඨ සද්දෝ පිහිටි ශ්‍රද්ධාවෙන්, නිවිට්ඨ ප්‍රේමෝ පිහිටි ප්‍රේමයෙන්, ඒකාන්තගතෝ අචල ප්‍රසාදයෙන්, අභිප්පසන්නෝ බලවත් පැහැදීමෙන් තමයි යන්නේ කියනවා. කාව දකින්නද? බුදුරජාණන් වහන්සේ ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රාවක රත්නයක් දකින්න යනවා කියන මෙන්න මේ විදිහට යන්නේ. දේශනා කරනවා ඒ තද අනුත්තරයන් භික්කවේ දස්සනානම් මහණෙනි මේවා තමයි කියනවා මේක තියෙනවා දකින්න දේ අතර ශ්‍රේෂ්ඨ දේ. ඕන්න බලන්න පින්වත්නි එහෙනම් තථාගත බුදු කෙනෙක් දකින්නවා කියන්නේ අපේ ඇස් දෙකෙන් දකින්න දේ අතර ශ්‍රේෂ්ඨම දේ. ඒ වගේමයි තථාගත ශ්‍රාවකෙක් අපි දකිනවා නම් ඒ දකින්න දේ අතර ශ්‍රේෂ්ඨ දේ. ශ්‍රේෂ්ඨම දේ මෙන්න මේවා. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා ඒක උපකාර වෙනවා කියන මොකද්ද? මේ බුදුරජාණන් දේශනා කරනවා කියන ඒවා උපකාරනවා කියන ඒකාන්ත නිබ්බිදාය. ඒකාන්තෙම ස්වාමීන් වහන්සේ අවබෝධයෙන් කලකිරෙන්න උපකාර වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මොන ගැහුණාට පස්සේ නිකන් ඉන්නේ නැහැ. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවානේ. ශ්‍රාවකයන් වහන්සේ නමක් දකින්න කියලා නිකන් ඉන්නේ ධර්මයේ දේශනා කරනවා. එතකොට ඒ උන්වහන්සේලාගේ දැක්මත් එක්ක මොකද්ද වෙන්නේ? අවබෝධයෙන් කලකිරෙන්න ඒ දැක්ම උපකාර වෙනවා කියනවා. විරාගාය ඒකාන්තයෙන්ම මේ නොයල්ම පිණිස උපකාර වෙනවා කියනවා. නිරෝධාය අල්ම නිරුද්ධ කරන්න උපකාර වෙනවා කියනවා.
උපසමාය සංසිඳවන්න උපකාර වෙනවා කියනවා. අභිඥාය විශිෂ්ට ඥානෙ අවබෝධ කරගන්න උපකාර වෙනවා කියනවා. නිබ්බානාය සංවත්තති නිවන පිණිස උපකාර වෙනවා කියන. ඒ විතර නෙවෙයි සත්තානං විසුද්ධිය ඕන්න බලන්න. සත්වයන්ගේ පිරිසුදු භාවයේ පිණිස උපකාර වෙනවා. කවුරු දැකීමෙන්ද? බුදු කෙනෙක් දැකීම, ශ්‍රාවක සංඝයා දැකීම. පින්න ස්වාමීන් වහන්සේ දැන් අනුත්තරීය කාරණා 6ම වැඩෙන්න පළවෙනි කාරණාවට එකතු වීම හේතු වෙනවා. අනිවාර්යෙන් සාන්නාස. තථාගතයන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නය දැකීමම එහෙමයි. එයාට ශ්‍රවණයෙන් වූ අනුත්තරීය කාරණාව ලැබෙනවා. ඊළඟට ලාභයෙන් ලැබෙන තියෙන උතුම්ම ලාභය ධර්ම ලාභය ලැබෙනවා. එයාට ධර්මයෙන් ලැබෙන උතුම්ම ලාභය. එහෙමයි. ඊළඟට හික්මෙන්න තියෙන ශික්ෂාවන් අතර වටිනාම දේ හික්මෙන්න පුරුදු කරන්න තියෙන දේ. එයාට ඊළඟට මේ අප උපස්ථාන කරලා, සේවා කටයුතු කරලා, වන්දනාමාන කරලා, පුද පූජා පවත්ලා එයාට රැස් කරන පින අග්‍රම පින රැස් වෙන තැනට එකතු වෙනවා. ඊළඟට එයා සිහි කරනවා නම් යමක් කෙනෙක්ගේ ජීවිතේ. සිහි කරන දේවල් අතර අග්‍ර වූ දේ සිහි කරන්න ඒක මුල් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකට ඒ අනිත් අනුත්තරීය ධර්ම පහටම එහෙනම් මුල් වෙන්නේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දකින්න යාම ස්වාමීන් වහන්සේ මතක් කරා වගේම ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේ නමක් දකින්න යාම. ඒ අනුත්තරීය ධර්ම පහටම පාදක වෙන ප්‍රධාන කාරණයක් කියන මේ දස්සන අනුත්තරීය. ඉතින් බලන්න සත්වයන්ගේ පිරිසුදුභාවය පිණිස ශෝක පරිද්දවාන සමතික්කමාය සීල දුක්ඛ දෝමනස් ඉක්මවා යාම පිණිස ඥායස්ස අධිගමාය ආරි සත්‍ය අවබෝධ කිරීම පිණිස මේක උපකාරණක නිබ්බා මේක උපකාර වෙනවා කියන පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේව දකින්න යාම ශ්‍රාවක සංඝරත්නයේ දකින්න යාම ඒ යන්නේ නිකන් නෙවෙයි නිවිට්ඨ සද්දෝ පිහිටි පැහැදී පිහිටි ශ්‍රද්ධාවෙන් නිවිට්ඨ ප්‍රේමෝ පිහිටි ප්‍රේමයෙන් ඒකාන්තගතෝ අචල ප්‍රසාදයෙන් අභිප්පසන්නෝ බලවත් පැහැදීමෙන් යන්නේ මේක කියනවා දකින්න දේ අතර අග්‍ර. එහෙනම් පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහිම දැකීම මොනතරම් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන දෙයක්ද? ඒ දකින්න දේ අතර ශ්‍රේෂ්ඨම දේත් එයයි අපේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. හරිය පුදුමයි. එහෙනම් පින්වත්නි මේ තථාගත බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්න යාම සුළුපටු දෙයක් නෙමෙයි. ඔන්න බාන් පින්න ස්වාමීන් වහන්සේ ඔන්න අපේ අනාථපිණ්ඩික සිටුතුමාගේ මුල් කාලේ නම සුදත්තනේ. දැන් මේ සුදත්ත ව්‍යාපාරික සිටුවරේ. මෙයා හිටියේ සවැත් නුවර. මේ සිටුතුමාගේ මේ හිටියා තව මේ ඥාති සිටුවරේ රජගහ නුවර. ඔන්න දැන් ව්‍යාපාරික කටයුත්තකට මේ රජගහ නුවරට ආවා. රජගහ නුවරට ඇවිල්ලා අර රජගහ නුවර සිටුවරේ ගෙදර තමයි නැවතිලා හිටියේ මාලිගාවේ. ඉතින් නැවතිලා ඉන්නකොට ඒ රජගහ නුවර සිටුවරයා මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියලා අර සුදත්ත සිටුතුමාට ප්‍රකාශ කරා. ඒක ඇහුවට පස්සේ ස්වාමීන් වහන්සේ සුදත්ත සිටුතුමාගේ මුළු ඇඟම කිලිපොලා ගියා. ඒ වගේම පුදුමාකාර ප්‍රීතියක් හටගත්තා. දැන් පුදුම මේ ප්‍රීතියක් හිතේ ඇති වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්නම හිතෙන්නේ. ඊට පස්සේ මේ ආයතන දැන් මේ වෙලාව නෙවෙයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන කාලේ මං හෙට යනවා කියලා දැන් ඔන්න පාන්දර යන්න කියලා හිතාගෙන දැන් ඉන්නවා මාලිගාවට වෙලා. නිකන් ඉන්නේ නැහැ දැන් අර බුදුරජාණන් වහන්සේ ගැන ඇහුවනේ. ඒ සතුටට කොච්චරද කියන වෙන්න ස්වාමීන් වහන්සේ අර බුද්ධානුස්සතිය හිතනකොට හිතේ ප්‍රීතියක් හටගත්තා, ආලෝක සංඥාවක් හටගත්තා. එතකොට මෙයා දැන් නැගිට්ටා පාන්දර. නැගිටිනකොට දැන් මෙයා හිතුවේ එලි වෙලා කියලා. ඇත්තටම එලි වෙලා නැහැ. ඒ ඇයි හිතේ ඇති වෙලා තියෙන ආලෝක සංඥාව. ඕන්න දැන් මෙයා රෑමද යනවා. රෑමද යනවා. රෑ යනකොට දැන් සෝහනක් හම්බ වෙනවා. සෝහනක් හම්බ වෙනකොට දැන් ඔන්න සෝහන ළඟට යනකොට එකපාර මෙයාට පොඩ්ඩක් තිගැස්සීමක් ඇති වුණා. සුදත්ත සිටුතුමාට ඇති වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? අර ආලෝක සංඥාව නැති වෙලා ගියා. ආලෝක සංඥා නැති වෙලා ගියා. එතකොට පින්නස් ස්වාමීන් වහන්සේ මේ සෝහනේ ආශ්‍රිතක හිටියා මේ සීවක කියන යක්ෂයා. නොපෙනී දැන් සුදත්ත සිටුතුමාට ගාතාවක් වදාරනවා. මොකද්ද? සතං හත්ති සතං අස්සා සතං අස්ස තරීරත ගෘහපතිය ඇතුන් ලක්ෂයක් ලැබුණත් වැඩක් නැහැ. අස්වැයන් ලක්ෂයක් ලැබුණත් වැඩක් නැහැ. වෙළඹුන් ලක්ෂයක් ලැබුණත් වැඩක් නැහැ. අස්ව රත ලක්ෂයක් ලැබුණත් වැඩක් නැහැ. සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණිකුණ්ඩලා වටිනා ආභරණ වලින් සරසපු කන්‍යාව ලක්ෂයක් ලැබුණත් වැඩක් නැහැ ගෘහපතියේ. ඒකස්ස පද වීති හාරස්ස කලන් නාග්ගන්ති සෝලසින් තථාගත බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්න යන පියවරින් එක් පියවරකින් 16 පංගුවක්වත් අර මොකක්වත් වටින්නේ නැහැ කියනවා.
හරි ලස්සන පින්වත් ස්වාමීන් වහන්සේ ජීවක යක්ෂයා කියන අභික්කම ගහපත ගෘහපතිය යන්න කියනවා. අභික්කම ගහපත ගෘහපතිය ඉස්සරහට යන්න සීතවනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියනවා. උන්වහන්සේ රජගහනුවර සීතවනේ ඉන්නේ දැන්. ඔන්න සුදත්ත සිටුතුමා ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. භාග්‍යතුන් වහන්සේ සුදත්ත කියලා කතා කරා. අනේ මට භාග්‍යතුන් වහන්සේ නම කියලා කතා කරානේ කියලා පුදුම සතුටක් ඇති වුණා මේ සුදත්ත සිටුතුමාට. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේගේ සිරිපතුල් අභියස වැඳ වැටුණා. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරා. ඒ දේශනාව අවසන් වෙද්දී පින්වත් ස්වාමීන් වහන්සේ සෝතාපන්න ඵලයට පත් වුණා සුදත්ත සිටුතුමා. ආන්න බලන්න පින්වත්නි හිතා ගන්න බෑ. දකින්න දේවල් අතර ශ්‍රේෂ්ඨම උත්තමයා කවුද එතකොට? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මුණ ගැහෙන්න ගියේ සුදත්ත සිටුතුමා. අන්තිමට මොකද්ද උනේ? තමන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා අවසන් වුණේ. දකින්න දේ අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන දේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මේ දස්සන අනුත්තරයේ කියන්නේ පුදුම සහගත දෙයක්. වෙනස් වන ඉස්සෙල්ලා මතක් කරා වගේම සෑම දෙයකටම පදනම් වෙන්නේ. එතකොට මේ දස්සන අනුත්තරයේ අනිත් අනුත්තරයේ පහටම උපකාර වෙනවා. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහිම ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ වගේම මේ සංඝ ශ්‍රාවකයන් වහන්සේ නමක් මුණ ගැහෙනවද? දකින්නවද අපේ ඇහෙන්? ඒක තමයි ශ්‍රේෂ්ඨම දේ. ඔන්න පින්වත් ස්වාමීන් වහන්සේ දැන් මගදී රජගහනුවර මට මතක ඔන්න කසීබහරද්වාජ කියන බ්‍රාහ්මණයා මේ නගුල් 500ක් දාලා දැන් කුඹුරක් හානවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් දැක්කා මේ කසීබහරද්වාජ බ්‍රාහ්මණයාට ධර්මය අවබෝධ කරගන්න පින තියෙනවා. මේ කසීබහරද්වාජ සූත්‍රයේ මේක තියෙන්නේ පින තියෙනවා. ඔන්න දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්දපාතේ වැඩිය මේ කුඹරට. ඒ වෙලාවේ කසීබහරද්වාජ අර කුඹුර සීසානායට කිරිබතක් බෙදෙන වෙලාව. එතකොට බුදුරජාණන් වහන්සේ දිහා බැලුවා මේ කසීබහරද්වාජ. ඇවිල්ලා ඇහුවා මේ ශ්‍රමණේ මම මේ කුඹුර හානවා. කුඹුර හාලා මං වපුරනවා. වපුරලා මං අනුභව කරනවා. ඔබත් එහෙම කරන්න කියලා. කුඹුර හාන්න වපුරන්න අනුභව කරන්න කියනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණේ මමත් ඔයා වගේ තමයි කියනවා. මම කුඹුර හානවා වපුරන මං අනුභව කරනවා කියනවා. එතකොට මේ කසීබහරද්වාජ කියනවා පව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියනවා ගෝවියෙක් කුඹුර හානවා ඒ වගේම වපුරලා අනුභව කරනවා කියන. අපි දකින්නේ නැහැ කියනවා ඔබ වහන්සේගේ නගුල් ඒ වගේම ගවයන් ඒ වගේම මොනවත් ඔබ වහන්සේ වියගස් මොනවත් අපි දකින්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්දා බීජං තපෝ උට්ටි මා වපුරන දේ ශ්‍රද්ධාව කියනවා. සීල වැස්සෙන් මගේ කුඹුර තෙමෙනවා කියනවා. පඤ්ඤාමේ යුග නංගලං කියනවා නගුල කියන මගේ ප්‍රඥාව. හිරි ඊසා ලැජ්ජාව කියනවා නගුල් හිස. මනෝ යොත්තා මනස කියන යොත. සතිමේ පාල පාචනං. ඒ වගේම හීවැල සිහිය කියනවා හීවැල හා කෙවිත කියන මගේ සිහිය. දැන් මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ ස්වභාවය කියනවා. කාය කුත්තු වචී කුත්තු ආහාරේ උදරේ යතෝ. බ්‍රාහ්මණේ මම කය වචනේ හොඳට සංවර කරගෙන ඉන්නේ. ඒ වගේම මං හොඳට පමණ දැනගෙනයි කියන ආහාර ගන්නෙ. සත්‍යං කරෝමි නිද්දාන සෝරච්ඡම් මේ පමෝචනං. ආරි සත්‍යයෙන් කියනවා මම මේ කුඹර ආරි සත්‍යයෙන් කියනවා මම මේ මාර්ගයේ යන්නේ. ඒ වගේම අමා නිවනට සෝරච්ඡම් මම සියලු දේ නිදහස් වෙලා කියනවා ඉන්නේ. නිවනටපත් වෙලා ඉන්නේ කියනවා. ඒ වගේම දේශනා කරනවා මේ විදිහට බුදුරජාණන් දේශනා කළා කියනවා ඒව මේසා කසී කට්ටා සාහෝති අමතප්පලං. මේ මම මෙන්න මේ විදිහට කියනවා මම කුඹර හැවේ. කුඹර හැවට පස්සේ ඒ මේ අස්වැන්න කියන අමා නිවන කියනවා. අමාමා නිවන කියන ඒ අස්වැන්න. ඒ වගේම බුදුරජාණන් මෙහෙම දේශනා කරලා පස්සේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ බ්‍රාහ්මණය පහදිනවා. පැහැදිලා කියනවා මේ අනේ මේ පව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ කිරිවත පිළිගන්න කියනවා. උන්වහන්සේ කියනවා මේ ගාථා කියලා මං භෝජන පිළිගන්න කෙනෙක් නෙවෙයි කියනවා. ඉතින් නමුත් මෙයාට මේක හිතට ගියා මෙයාට කාය වැද්දුනා ඒක. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරපු දේ මෙයා ඔක්කොම අතහැරලා ආවා. ඔක්කොම අතහැරලා ආවිල්ලා පින්වත් ස්වාමීන් වහන්සේ පැවිදි වුණා. කසීබහරද්වාජ අරහත්ත්වයටපත් වෙලා උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. හරි ආශ්චර්ය පින්වත්නි. දකින්න දේ අතර අග්‍රදී දකින්න දේ අතර අනුත්තරීය දේ බුදුරජාණන් වහන්සේ. බලන්න එයාගේ පිනට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුඹරේ ඉඳන් දැක්කේ
අන්තිමට එයාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයටපත් වුණා. බලන්න හරිය පුදුමයි. හිතාගන්න බෑ පින්වත්නි. එහෙනම් බලන්න මේ අපි මේ දකින්නේ තථාගත බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙකුට හිතෙනවා නම් ඒක හිතාගන්න බෑ. හිතාගන්න බෑ. ඔන්න පින්වත් ස්වාමීන් වහන්සේ සීල කියන බ්‍රහ්මණයට ආරංචි වුණා මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම මුණ ගැහිලා ඉන්නවා. මේ සීල බ්‍රහ්මණය තමාගේ පිරිසත් එක්ක දැන් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. මුණ ගැහෙන්න ඇවිල්ලා දැන් මෙයා හොඳට දෙතිස්මා පුරුෂ ලක්ෂණ භාග්‍යතුන් වහන්සේ බැලුවා. භාග්‍යතුන් වහන්සේ දෙතිස්මා පුරුෂ ලක්ෂණ හොඳට විමසලා දැනගත්තා මේ නම් මේ ඒකාන්තයෙන්ම මේ සම්බුදුවරයෙක් වෙන්න ඇති. හැබැයි මෙයාට සැකයි තාම. දෙතිස්මා පුරුෂ ලක්ෂණ දැක්කට සැකයි. දැන් සැක තියෙන නිසා මෙයා අහනවා මේ බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මේ කවුරු කියලාද මේ ලෝකයට හඳුන්වා දෙන්නේ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා රාජා හමස්මි සීල ධම්මරාජා අනුත්තරෝ සීල මටයි කියන අනුත්තර වූ ධර්ම රාජානන් වහන්සේ ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පතිවත්තියං මම මේ ධර්මයේ ප්‍රවර්තනය කරන කාටවත් ආපස්සට කරකවන්න බැරි ධර්මයේ ප්‍රවර්තනය කරන ධර්ම රාජානන් වහන්සේ මටයි කියනවා. යේසංගෝ දුර්ලභෝ ලෝකේ පාතුභාවෝ අභින්නසෝ බ්‍රහ්මනේ එවැනි වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ පහළ වීම දුර්ලභයි කියනවා. සෝහම් බ්‍රහ්මන සම්බුද්ධෝ සල්ලකත්වෝ අනුත්තරෝ බ්‍රහ්මනේ දරා ගන්න කියනවා. මම තමයි මේ සත්වයාගේ ශෝක හොල උදුරලා දමන අනුත්තරීය ශල්්‍ය වෛද්‍යවරයා මමයි කියනවා. හරි ආශ්චර්ය පින්වත් ස්වාමීන් වහන්සේ. එතකොට මේ සීල බ්‍රහ්මණයට මේ සම්බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රකාශය අහලා සතුටටපත් වුණා. ඒ වගේම පුදුමාකාර සතුටටපත් වෙලා මේ සීල බ්‍රහ්මණය පැවිදි වුණා. පැවිදිලා අරහත්ත්වයටපත් වුණා. සීල රහතන් වහන්සේ බවට පත් වෙලා මේ තේර ගාථාවේ උන්වහන්සේ මේක දේශනා කරන සීල සූත්‍රයේත් බලන්න සීල සූත්‍රයේත් උන්වහන්සේ මෙන්න මේ සීල සූත්‍රයේදී මෙන්න මේ කාරණා ටික අපිට ඉගෙන ගන්න ලැබෙනවා. හරිය පුදුමයි පින්වත්නි. දකින්න දේ අතර ශ්‍රේෂ්ඨ කවුද? ස්වාමීන් වහන්සේගේ සීල බ්‍රාහ්මණය අවසානට තියෙනව නේද මේ ශිෂ්‍ය පිරිස 300ක් ඉන්නවා. හරියටම හරි පිරිසට කියනවා මේ ඔබ කැමති නම් මාත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්න. පැවිදි වෙන්න කියනවා. ඔබ කැමති තැනකට යන්න කියලා. යන්න කියනවා. හරිය ලස්සන සීල සූත්‍රයේ. එතකොට මේ 300 පිරිසත් කියනවා අනේ ගුරුදේවයන් වහන්සේ අපිත් ඔබ වහන්සේ යම් තීරණයක් ගන්නවාද ඔබ වහන්සේ උන්වහන්සේ ළඟ පැවිදි වෙනවා අපිත් පැවිදි වෙනවා කියනවා. ඒකේ අන්තිමේ ලස්සනට තියෙන පින්වත් ස්වාමීන් වහන්සේ කියනවා මේ බවත් බුදුරජාණන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි මේ ශාසනයට ඇවිල්ලා දින 7යි කියනවා. දින 7යි කියනවා 8 වෙනි දවසේ සීල රාග දේශ මොහ ප්‍රහාණය කළා උතුම් වූ අරහත්ත්වයටපත් වුණා කියනවා. අනේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී පාදපත්මේ දික් කරන්න කියනවා. මේ ශ්‍රාවකයන් ඔබ වහන්සේ වඳින්න බලාගෙන ඉන්නවා කියනවා. සීල සූත්‍රය හරිය ලස්සනයි. ඉතින් පින්වත්නි හරීම ආශ්චර්ය දෙයක් මේ බුදුරජාණන් වහන්සේව දැකීම කියන්නේ දකින්න දේ අතර ශ්‍රේෂ්ඨම දේ හිතා ගන්න බෑ. ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේ නමක් අපි දකින්නවද? දකින්න දේ අතර ශ්‍රේෂ්ඨම දේ ආනේ දේවල්. ඒ නිසා පින්වත්නි මේ දස්සන අනුත්තරය කියන්නේ පුදුම සහගත දෙයක්. ඒ කියන්නේ අපේ මේ S2 වාසනාවන්ත වෙන්න ඕනේ බුදු කෙනෙක් දකින්න. ඒ බුද්ධ කාලය ඉවරයි දැන්. තථාගත බුදුරජාණන් වහන්සේගේ යුගය ඉවරයිනේ. නමුත් අපිට ධර්මයේ තුලින් උන්වහන්සේව දකින්න පුළුවන්. ඒකනේ වදාළ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මාව දකින්න කියනවා. එතකොට යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. කෙනෙක් මාව දකිනවා ඔහු ධර්මයේ දකින්න කියන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ජීවමානව නැහැ. එහෙනම් අපිට උන්වහන්සේගේ ධර්මයේ තුලින් අපිට උන්වහන්සේව දකින්න පුළුවන්. තථාගතයන් වහන්සේ කියන්නේ මේ වගේ උත්මයෙක් කියලා. ආන් ඒ විදිහට දැක්කොත් අපි දකින්න දේ අතර ශ්‍රේෂ්ඨම දේ අපි දැක්කා වෙනවා. ඉතින් ඒක පුදුම සහගත දෙයක් මේ බුදු කෙනෙක් දැකීම. ඒ වගේම බුදු කෙනෙක් දැකීම විතරක් නෙවෙයි මේ ශ්‍රාවකයන් වහන්සේ දැකීම. හිතා ගන්න බෑ. ඉතින් ඒ නිසා ඔන්න තව අවස්ථාවක පින්නස් ස්වාමීන් වහන්සේ මට මතක උදේ සූත්‍රයේ තියෙනවා. ඔන්න දැන් භාගතුන් වහන්සේ දන්නා මේ උදේ බ්‍රහ්මණයාට මේ සෝතාපන්න වෙන්න පින්න තියෙනවා. භාගතුන් වහන්සේ දැන් ඔන්න පළවෙනි දවසේ පින්ඩපාතේ වැඩියා. දානි පූජා කරා. දෙවෙනි දවසේ පින්ඩපාතේ වැඩියා. දානි පූජා කරා. තුන්වෙනි දවසෙත් එහෙටම පින්ඩපාතේ වැඩියා. දානි පූජා කරා. හතරවෙනි දවසෙත් එහෙට වැඩියට පස්සේ උදේ බ්‍රහ්මණයා කියනවා බවත් ගෞතමයන්නි ඔබ වහන්සේ මේ රස තෘෂ්ණාවට අහු වුණා නේද කියනවා. දැන් මේ උදේ බ්‍රහ්මණයා දන්නේ භාගතුන් වහන්සේ ඇයි මේ මෙයාගේ නිවසට තුන් පාරක් ආවේ කියලා. භාගතුන් බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාට ධර්මය අවබෝධ කරගන්න පින තියෙනවා. ඒ නිසාම තුන් පාරක් ආවේ. එතකොට භාගතුන් දේශනා කරනවා පුනං චේව වපංචි බීජං මේ බ්‍රහ්මණේ මේ
ගොවියෝ නැවත නැවත බීජ වපුරනවා කියනවා. පුනක් පුනං වස්සති දේව රාජා. ඊට පස්සේ නැවත නැවත මොකක්ද වෙන්නේ? වැස්ස එනවා කියනවා. නැවත නැවත වැස්ස එනවා කියනවා. ඊට පස්සේ භාගතුන් දේශනා කරනවා මේ විදිහට පුනක් පුනම් චේ වපන්ති බීජං පුනක් පුනම් වස්සති දේව රාජා. නැවත නැවත වහිනවා කියනවා. පුනක් පුනම් කෙත්තං කසන්ති කස්සකා. නැවත නැවත මේ ගොවියෝ කුඹුර සකස් කරනවා කියනවා. පුනක් පුනම් ධඤ්ඤ මුපේති රට්ටං. නැවත නැවත මේ ධාන්‍ය රටට එනවා කියනවා. ඒක ලස්සන වචනයක් දේශනා කරන ඊළඟට පුනක් පුනම් යාචකා යාචයන්ති. නැවත නැවත මේ යදින අය යදිනවා කියනවා. පුනක් පුනම් දානපති දදන්ති. දන් දෙන අය නැවත නැවත දන් දෙනවා කියනවා. පුනක් පුනම් දානපති දදත්වා. නැවත නැවත දන් දෙයිද පුනක් පුනම් සග්ග මුපේති තානං. ඒගොල්ලන් නැවත නැවත ස්වර්ගයට යනවා කියනවා. නැවත නැවත ස්වර්ගයට යනවා කියනවා. මේ විදිහේ ගාථා ටිකක් දේශනා කරනකොට පින්වත් ස්වාමීන් වහන්සේ උදේ බ්‍රහ්මණය පහදිනවා. පැහැදිලා කියනවා බවත් ගෞතමයන් වහන්සේ අභික්කන්තං බෝ ගෝතම හරි ආශ්චර්යයි. අභික්කන්තං බෝ ගෝතම හරි ආශ්චර්යයි. මේ යටි කුරු දෙයක් උඩ හතට හැරිවුවා වගේ කියනවා. වහලා තිබ්බ දෙයක් පෙන්නලා දුන්නා වගේ කියනවා. අඳුරේ ඉන්න කෙනෙකුට මේ පහනක් දැල්ලුවා වගේ කියනවා. අනේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නොඑක් පරයායන්ගෙන් මේ ධර්මයේ දේශනා කරා. අද පටන් දිවි තිබෙන තුරාටම ඔබ වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වහන්සේ නමක් හැටි පිළිගන්න කියනවා. ධර්මයේ සංඝරත්නයේ සරණ ගියේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝරත්නයේ සරණ ගියේ ශ්‍රාවකෙක් හැටින් මාව පිළිගන්නාසේක්වා කියනවා. හරි පුදුමයි. මෙන්න දස්සන අනුත්තරිය. හරි පුදුමයි. ඇයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. එතනින් නතර වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඇහුවා. තමන්ගේ ජීවිතේ ධර්මයත් අවබෝධ කරා. එහෙනම් දැක්කේ කවුද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. දකින්න දේ අතර ශ්‍රේෂ්ඨම දේ ඊළඟට පින්වත්නි අපිට දකින්න ලැබෙනවා. උන්වහන්සේගේ රහතන් වහන්සේ නම මගපල්ලාභී ශ්‍රාවකයන් වහන්සේ නම දකින්න ලැබෙනවා. අද කාලේ ගත්ත පින්වත්නි මේ පින්වත් පිරිස එනවා අසපු වලට. ස්වාමීන් වහන්සේලා දකින්නවා. දැක්කට පස්සේ හිතේ පැහැදීමක් ඇති වෙනවා. සංඝරත්නයේ ගැන හිතේ පැහැදීමක් ඇති වෙනවා. දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ සග්ග සංවත්තනිකම් භික්කවේ තංකුලං තස්මින් සමේ පටිපදම් පටිපන්නෝ හෝති. ඒ වෙලාවේ හිතේ පැහැදීමක් ඇති වුණා සංඝරත්නය ගැන. කර්මයක් සකස් වෙනවා කියන කොහේ උපදින්නද? දෙවියන් අතර උපදින්න. සුළුපටු දෙයක් නෙවෙයි පින්වත්නි. ගොඩාක් දේවල් තියෙන මේ දස්සනානුත්තරිය ගැන කියන්න අපිට කාල වේලාව නැහැ. ඉතින් ඒ නිසා මේකෙන් තේරුම් ගන්න පින්වත්නි දස්සන අනුත්තරිය කියන්නේ දකින්න දේ අතර ශ්‍රේෂ්ඨ කවුද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඊළඟට උන්වහන්සේගේ ශ්‍රාවක රත්නයක්. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මේ තුලින් මේ දස්සන අනුත්තරිය වටිනාකම අපිට දැනගන්න හැකියාවක් ලැබෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ අද කාලේ පවා දැන් දහම් පොතක් කියවන ලැබුණොත් කෙනෙකුට ඒ දහම් පොතක් ලැබුණ කෙනෙකුට සමහර අවස්ථාවල ජීවිතයෙන් වෙනස් වෙන්න අර ධර්ම ගාන්ත්‍රය හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ එක දහම් පදයකින් ජීවිතේම නිවනවා. එයාගේ ජීවිතය ඇවිල්ලා ලොකු දුක් ගින්න එක දහම් පදයකින් ජීවිතේ වෙනස් කරලා යහපතට හරවලා දෙනවා. ඉතින් තථාගත බුදුරජාණන් වහන්සේ යමෙක් දකීද? ඒ ශ්‍රාවක සංඝරත්නයේ බැහැ දකීද? ඒ ජීවිතයේ ශ්‍රවණයෙන් අනුත්තරිය වූ කාරණාව ලැබෙනවා. ඉක්මන දේවල් අතර අනුත්තරිය වූ කාරණාව ලැබෙනවා. පුරුදු පුහුණු කළ යුතු හැම දෙයක් අතර අග්‍ර වූ දේ ජීවිතයට එකතු වෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ ශ්‍රාවක සංඝරත්නය දැකීමෙන් පින්නතුනි ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලාගේ තේර තේරි ගාථා පොත් වහන්සේගේ බොහෝ සඳහන් වෙනවා. ඒ රහතන් වහන්සේලා ධර්මයේ පුරුදු කරලා නිවීමටපත් වුණ ආකාරය. ඒ රහතන් වහන්සේලා ධර්මයෙන් උදාන පවත්වනවා. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අනුත්තර වනසේක. ඒ සද්ධර්මයේ ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ වනසේක. ඒ ශ්‍රාවක මහා සංඝරත්නය ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ වනසේක කියලා. බුදුරජාණන් වහන්සේ ගැන සීහනාද පවත්වමින් ඒ තෙරුවන් ගැන විස්තර කරනවා. මේ මහරහතන් වහන්සේලාගේ උදානයන් ගැන සඳහන් වන තේර තේරි ගාථා පොත් වහන්සේගේ නිදාන ගාථාවල මේ විදිහට සඳහන් වෙනවා. ඒ රහතන් වහන්සේලා සිත දියුණු කරගත්තේ මේ සද්ධර්මයෙන්මයි. උන්වහන්සේලා තම තමන් ගැන කියන මේ ගාථාවන් හොඳට අහගෙන ඉන්න. ඇත්තෙන් මේ ගාථාවන් ශක්තිමත් දත් තියෙන සිංහයෝ කඳු අතරේ ගල්ලින් වල ඉඳගෙන සිංහනාද කරනවා වගේ. නොඑක් නම් ගොත් වලින් උන්වහන්සේලාව හඳුන්වනවා. නොයෙකුත් සමාධි සමාපatti වලින් යුක්තයි. හැම දුකින්ම නිදහස් වුණ ඒ රහතන් වහන්සේලා සැබෑවටම ප්‍රඥාවන්තයි. කම්මැලිකමින් තොරයි. ඒ අමා නිවනටපත් උනේ තම තමන් තුල විදර්ශනා වඩලයි. ඒ රහතන් වහන්සේලා ඒ ධර්මයේ ගැන නුවණින් සලකාගෙනමයි
මේ ගාථාවන් වදාළේ. අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඒ අම්මා නිවන් දුටු රහතන් වහන්සේලා පොත් වහන්සේගේ ඒ උතුම් රහතන් වහන්සේලාගේ උදාන ගාථාවන් අපට තේරෙන අයුරින් සරලව විස්තර කොට තිබෙනවා. ඉතින් ඒ උදාන පාළියට අයත් උදාන ගාථාවන් ඔබ කියවලා බලන්න. එහි ධර්මය කොයිතරම් ජීවිතයට උපකාර කරගෙන ඒ රහතන් වහන්සේලා ධර්මයේ සැනසීමටපත් වුණාද කියලා ඔබට දැනගන්න ලැබේවි. ඒ රහතන් වහන්සේලා ඔබට ඔබ ළඟට පැමිණ කතා කරනවා වගේ මේ ධර්මයෙන් මේ රහතන් වහන්සේලාගේ උදාන ගාථා තුලින් ඒ ශ්‍රාවක සංඝරත්නය ගැන ඔබට දැනගන්න ලැබේවි. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ කතා කරන මිනිසුන්ට උතුම් වූ ශාක්‍ය මුනි භගවත් මුනි දුන්නු. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව කතා කරන පිරිස් අතර සුභාසිත වචනෙන් අග්‍ර බවට පත් වුණේ. ඒ ශ්‍රාවක සංඝරත්නයේ පිරිවර අතරින් අග්‍ර බවට පත් වුණේ තථාගතයන් වහන්සේ වූ ශ්‍රාවක සංඝරත්නය දැකීම ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරලා දෙනවා. අපි පින්න ස්වාමීන් වහන්සේ සමගින් මුලින් සාකච්ඡා කළා කෙනෙක් නිවන් මඟ ක්‍රමයෙන් වඩලා නිකිලස් මුනිවරයෙක් සමාපatti වශයෙන් ආයතන 6 ඇසුරු කරගෙන උපේක්ෂාවෙන් වාසය කරන ආකාරය. ඒ වගේම සාකච්ඡා කළා දස්සන අනුත්තරිය දැකීමෙන් අනුත්තරිය බවට පත් කරන කාරණාවන් ගැන. ඉතින් අද දවසේ ධර්ම සාකච්ඡාව සඳහා ලැබී තිබෙන කාලය අවසන් වෙලා තියෙනවා. ඔබ හැමදෙනාට මේ ශ්‍රවණය කළ දහම් කාරණා ජීවිතයට තෙරුවන් ගැන සිත පහදවාගෙන ක්‍රමක්‍රමෙන් දහම තුල වැඩෙන්නට හැමදෙනාට මේ සියලු ශ්‍රවණය කළ දහම් කරුණු එකසේ උපකාර වේවා. අද දවසේ ධර්ම දානයේ දායකත්වයේ දරන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත බත්තර මුල්ල ලිපිනේ පදිංචි පින්වත් තරණ මදුසංක පෙරේරා මහතා ඇතුළු ඒ පවුලේ හැමදෙනාගේ දායකත්වයෙන් පින්වත් තරණ මදුසංක පෙරේරා මහතාගේ උපන්දිනය නිමිත්තෙන් දෙමව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා කියන උදාර බලාපොරොත්තුවෙන් යුතුව ඉතින් අද දවසේ ධර්ම සාකච්ඡාමය වශයෙන් අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් අනුමෝදන් වනු කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී සේක බල ධර්මයන්ගින් වැඩිත්වා. ඒ සියලු දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද ධර්ම සාකච්ඡාව සඳහා වැඩම වදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව සුවසේ ධම්මයේ හැසිරෙන්න රැස් කළා වූ මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් තරණ මදුසංක පෙරේරා මහතා ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම දෙනා නමින් මේගේ සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඒ සියලු ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත බත්තර මුල්ල ලිපිනේ පදිංචි පින්වත් තරණ මදුසංක පෙරේරා මහතා ඇතුළු පවුලේ හැම දෙනාට දෙමව්පියන් ඇතුළු හැම දෙනාට ඒ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව සුවසේ පින් දහම් සිදු කරගන්න, දහමේ හැසිරෙන්න, සිල් ගුණ ධම්ම ආරක්ෂා කරගෙන බොහෝ පින් දහම් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.